හරි එතකොට අපේ ප්‍රශ්න සෙට් එකේ අන්තිම ප්‍රශ්න 3 නේද 42 ඉඳලා නේද අපිට කතා කරන්න තියෙන්නේ. ඔව් 42. කමල් නම් ශිෂ්‍යයා සරත් නම් ගුරුවරයා සමග පැය 6ක සැසියක් පවත්වයි. මෙම වාර්තාව ස්ටුඩන්ට් ටීචර් වගුවට ඇතුළත් කරන්න. දැන් ගිය සතියේ අපි කතා බහ වුණා මේ කොහොමද මේ කියන දේවල් ටික අපි කරන්නේ කියන එක නේද? අපි කිව්වා data manipulation language DML වලට අදාළව data එකක් insert කරන්න insert into කියන statement එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ update කරන්න update statement එක පාවිච්චි කරන්න පුළුවන්. delete කරන්න delete statement එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි ඒතර මෙතනදී දැන් මේ කියන ප්‍රශ්නට උත්තරය අරගන්න අපිට උන්නා වෙන්නේ insert statement එක. ඒතර අපි කියනෝනේ insert into මොකක්ද table එකේ නම. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් වරහන් තුල table එකේ columns ටික කියන්න පුළුවන්. නැත්නම් ඒක නැතුව අපිට insert කරන්න පුළුවන්. ඊට පස්සේ values කියන keyword එකට පස්සේ වරහන් තුල අදාළ values ටික ලබා දෙනවා. values ටික ලබා දෙන්නේ වචන කියන ඒවා single quotes ඇතුළේ ඉලක්කම් පමණක් තියෙන numerical value එකක් වුණොත් සාමාන්‍ය විදිහට කියන්නේ without single quotes අපිට පුළුවන් වරහන් දෙක ඇතුලේ නිර්වචනය කරන්න. right එතකොට මෙතන තියෙන ගැටලුව ඉදිරිපත් කරලා තියෙන ගැටලුව තමයි කමල් නම් ශිෂ්‍යයා සරත් නම් ගුරුවරයා සමග පැය 6ක සැසියක් පවත්වයි. මෙම වාර්තාව ස්ටුඩන්ට් ටීචර් වගුවට ඇතුළත් කරන්න. ඒතර ස්ටුඩන්ට් ටීචර් වගුව දිහා බැලුවොත් මේකේ කමල් නම් ශිෂ්‍යයා ඒ කියන්නේ SID එක S.3 වෙන ස්ටුඩන්ට් සරත් නම් ගුරුවරයා සමග right ඒ කියන්නේ T.2 කියන ටීචර් right S.3 කියන ස්ටුඩන්ට් T.2 කියන ටීචර් එක පැය 6ක සැසියක් හරිද ඒක තමයි අපිට මෙතනට ඉන්පුට් කරන්න තියෙන්නේ. right එතකොට මෙතනට insert කරනකොට අපි නිවැරදි විදිහට ඒගොල්ලන්ගේ මේ student id එකයි TID එකයි අඳුනගෙන තියෙන්න ඕනේ. right එතකොට teacher ගේ id එක T.2 student ගේ id එක S.3 right එතකොට ඒකට අදාළව තමයි ඔයගලන්ට මෙතන කොරේක ලියන්න පුළුවන් වෙන්නේ. right මෙතන ඔයගලන්ට ලියන්න පුළුවන්. දැන් අපි ඉන්නේ data එකක් insert කරන තැන. right එතකොට මෙතන ලියන්න පුළුවන් insert into data එක insert කරන්නේ student teacher වගුවට. නේද? ඒ කියන්නේ මෙන්න මේ වගුවට student teacher වගුව. student teacher වගුව ගත්තොත් T.3 sorry S.3 T.2 එක මුණ ගැහෙන්න ඕන තත්ත්වයක් තියෙනවා. එතකොට database එක දිහා බැලුවොත් T.2 එක්ක S.3 එහෙම entry එකක් තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා අපිට entry එක add කරන්න පුළුවන්. right ඒතර අපිට මෙතන ලියන්න තියෙන්නේ insert into student teacher right අපිට අවශ්‍ය නම් වරහන් ඇතුලේ අදාළ student table එකේ අදාළ දේවල් ටික define කරගන්න පුළුවන්. right එහෙම නැතුව අපිට අවශ්‍ය නම් original table එකේ පිළිවෙලට අදාළ දත්ත ටික ලබා දෙන්න පුළුවන්. right එතකොට insert into student teacher right values කියන එක නාව දැම්මොත් එතන මම values පිළිවෙල right ඒක හරියට පිළිවෙලට තියෙන අවශ්‍ය නැහැ. values 3යි නම් තියෙන්නේ අදාළ table එකේ.
ඒ values තුනට දාලා fields තුන මෙතන define වෙන්න ඕන. ඒතර මගේ table එකේ තියෙනවා SID, TID, hours. Right? ඔය දේවල් ටික ඒතර insert into student teacher values මෙන්න මේ කියන දේවල් ටික. ඊට පස්සේ අපි දෙන්න ඕනේ sorry ළමයි පොඩි වැරද්දක් වුණා. ඒක එන්න ඕනේ මෙතනට. ඒ values කියන එක තැනදී තමයි SID TID hours කියන එකට දාලා අගයන් ටික එන්න ඕනේ. එතකොට SID එක එන්නේ S.03 TID එක වෙන්නේ T.02 hours ගාන 6. right එතකොට S.03 කියන එක string value එකක්. ඒක නිසා ඒක string එකක් විදිහට එන්න ඕනේ. මෙයා string එකක්. 6 කියන එක string එකක් නෙවෙයි 6 කියන්නේ අගයක්. right සහ database එක define කරන වෙලාවේදී ඒක අගයක් විදිහට තමයි අපි define කරන්නේ hours කියන එක integer එකක් කියලා. right හරි මේක run කරලා බලමු. දැන් මේ student teacher table එකේ S.03යි T.02 හම්බෙන කෙනෙක්. S.03 ඉන්නේ මෙතන එයා ඉන්නේ T.03 එක. S.03 T.05 ඔව් ඒ විදිහට තියෙනවා. ඒක නිසා මේක run කරලා බලමු. මේ කියලා තියෙනවා insert කරන්න student teacher table එකට SID TID hours විදිහට S.03 T.02 සහ 6 කියන අගය. right මෙතනදී පිළිවෙල ගැන වද වෙන්න ඕනේ මේ මෙතනට තියෙන වෙලාවල් වලට අනුව පිළිවෙල තියනවාද කියන එක. right හරි මෙතනින් අපි line terminate එක දානවා. දාලා අපි run කරනවා. මෙතන පහළ තියෙනවා insert into student teacher මෙයා කියන එක one row affected. දැන් student input table එකට ගියාට ඔයගලන්ට ඔය කියන එක දැක ගන්න හම්බෙන්නේ නැහැ. right S.03 T.02 right මගේ table එකට දානවා නම් T.02 S.03ත් එක්ක. ඒතර T.02 මෙතන තියෙනවා ඒක S.05 T.02 මෙතන තියෙනවා S.05 right ඒ නිසා T.02 එක S.03ක association එකක් නැහැ. දැන් මම නැවත වතාවක් මෙයාව run කරනවා. ඒතර බලමු මොකද වෙන්නේ කියලා. right status bar එකේ කියලා තියෙනවා කොහොමද? මෙතනින් කියලා තියෙනවා උඩ එකේ කියලා තියෙන insertion එක හරියට සිද්ධ වුණා කියලා මෙතනින් කියලා තියෙනවා select කරන එක හරියට සිද්ධ වුණා කියලා. right එතකොට T.02 එක්ක S.03 ඔන්න තියෙනවා transaction එක insert වෙච්ච විදිහ. right ඒතර බොහොම සරල දෙයක් අපිට ලියන්න ඕනේ insert into student teacher SID TID hours value S.003 T.002 and 6. right complete කරගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් complete කරගන්න මම විනාඩියක් දෙන්නම්. හරිද? am I ඔයගලන්ට මේ කෝරියකම ලියන්න පුළුවන්. මම මේ පහළ තියෙන විදිහට ඒ කියන්නේ මේ SID TID hours කියන එක නා සලකන්නේ නැතුව ලියන්න ඕනේ. දැන් මගේ table එකේ තියෙන TID මුලින් SID ඊළඟට hours ඊළඟට.
ඒක නිසා මගේ TID මාරු වෙන්න ඕනේ. හැබැයි ඔයගලගේ පොතේ තියෙනකොට තියෙන්නේ SID මුලින් TID ඊළඟට house ඊළඟට. ඒක නිසා මේ මෙතඩ් එක නැත්තම් මෙතනට අදාළ වෙන විදිහටයි ඔයගලගේ උත්තරේ ලියවෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ ටේබල් එකනේ. right එතකොට ඒකේ මුලින්ම SID ඊළඟට TID ඊළඟට hours. එහෙම තිබ්බම query එකේ hold on. ඔව්. SID TID hours කියන පිළිවෙලටම එන්න ඕනේ. මෙතන ඒ ටික ඩිෆයින් කරන්න නැතුව values කියන එක යටතේ මේ ටික ඩිෆයින් කරලා උත්තරේ ගන්නත් පුළුවන්. right ඒතර ඔය ආකාර දෙකටම අපිට ඉන්සර්ට් කරන වැඩේ කරන්න පුළුවන්. right ඊළඟ එක්කෙනාගෙන් කතා කරලා තියෙන්නේ 43 නීලා ගුරුතුමිය මෑතකදී සිය උපාධිය සම්පූර්ණ කර ඇත. ගුරුවරුන්ගේ තොරතුරු වගුවේ ඇගේ රෙකෝඩය යාවත් කාලීන කරන්න. එතකොට නීලා ගුරුතුමිය මෑතකදී උපාධිය ලැබලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එක අප්ඩේට් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. ඒක චේන්ජ් කරගන්න ඕනේ. right එතකොට නීලා ඉන්න විදිය නීලාගේ current position එක අපි බලමු. right නීලා ටීචර් ඉන්නේ ඩිප්ලෝමා එකක් DIP එකක් අරගත්තත්. right ඒතර මේ ඩිප්ලෝමා එක BSc කියලා චේන්ජ් කරගන්න ඕනේ. නැත්නම් ඩිග්‍රී කියලා චේන්ජ් කරගන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? ගිසති අපි ඔක් කතා බහ කරා. අප්ඩේට් කරනවා නම් අප්ඩේට් ස්ටේට්මන්ට් එක ලියවෙන්න ඕනේ. right මම නැවත පොඩ්ඩක් මතක් කරොත් මොකක්ද අපි කතා කරේ කියන එක. right මෙතන තියෙන අප්ඩේට් ස්ටේට්මන්ට් එකට අදාළව අප්ඩේට් ටේබල් එකේ නම set කියන වචනේ අනිවාර්යයි. මොන කොලම් එකට අදාළවද කියන එක මෙතනින් හඳුනා ගන්න එක අවශ්‍යයි. ඊළඟට where condition එකක් ලබා දීම අත්‍යවශ්‍යයි. දැන් මෙතන අපි කතා බහ කරේ මේ දිනයක් දීලා නේද? ජනවාරි 1 වෙනිදා. sorry පළවෙනි මාසේ 8 වෙනිදා 1999 සිද්ධ වුණ සේල් එක 500 නමුත් අපි රෙකෝඩ් කරලා තියෙන 300 වලට චේන්ජ් කරගන්න ඕනේ. right ඒක මෙතන ලියලා තියෙනවා update store information set sales අලුතෙන් sales set වෙන්න ඕන ගන්න right 500 කියන එක දීලා තියෙනවා where city equals Colombo and date equals Jan in 1999 right Jan 8 1999 එතකොට ඒ conditions දෙකම තිබ්බොත් තමයි හරියටම තැන අඳුනගන්නේ. ඒතර ඒ විදිහටම අපේ ටේබල් එකේ අපි කොහොමද නීලා ටීචර්ව හරියටම අඳුනගන්නේ? right මොකද අපි අප්ඩේට් කරන්න ඕනේ නීලා ටීචර්ගේ දේවල් පමණයි. අනිත් කට්ටියගේ ඒවා අදාළ නැහැ. right එතකොට right එතකොට මෙතනදී ඔයගලන්ට ඕන වෙනවා එකක් නීලා ටීචර් ඉන්න තැන දැනගන්න ඕනේ. ඒකට තමයි ඒක අප්ඩේට් කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන් අප්ඩේට් ස්ටේට්මන්ට් එකක් විදිහට නේද? අප්ඩේට්
අපිට දාලා ටේබල් එකේ නම දෙන්න පුළුවන්. teacher info set, right, set මට මතක තියෙන eduq අරගෙන තිබුණේ බලමු. eduq equals bsc. මේක අපි සිංගල් කෝට්ස් එකේ දෙන්න ඕනේ වචනයක් නිසා. right. ඊළඟට මෙහෙම විතරක් මේක තිබ්බොත් මොකද වෙන්නේ? අදාළ ටේබල් එකේ eduq කියන සම්පූර්ණ කොලම් එක ඩිග්‍රී එකේ කොලම් එක බවට පත් වෙනවා. අපිට ඕනේ ස්පෙસિෆික් තැනක් වෙනස් කරන්න නිසා අපි එතනට ෆිල්ටර් කරගන්න ඕනේ. ෆිල්ටර් කරන්න හොඳම ක්‍රමය තමයි primary key එක. right. so අපි කියන්න ඕනේ where sid equals sorry sid නෙමෙයි tid equals නීල ටීචර් ඉන්නේ t.3. right. හරි අපි බලමු මේක අප්ඩේට් වෙනවද කියලා. teacher info table එකේ දැනට තියෙන්නේ මේ විදිහට. right. එතන මේකේ නීලා ටීචර් නැද්ද? තපලකින් මගේ රෙකෝඩ් එකේ නීලා ටීචර් නැහැ. නීලා ටීචර් ඇඩ් කරගමු අපි. right. දැන් නීලා ටීචර් ඉන්නේ t.6 යාගේ education qualification diploma. right. එතන මේක තමයි BSc change වෙන්න ඕනේ. එතන මෙතන එන්න ඕනේ T006 වෙන කෙනාගේ කියලා. ඒකට බලමු මේක change වෙනවද කියලා. මේක run කරා. update teacher info set eduq base වෙන idea. ඒක successful කියලා තියෙනවා. අපි දැන් teaching info එකට ගිහිල්ලා බැලුවොත් teaching info එකේ ඔය කියන data එක පෙන්වන්නේ නැහැ. right. t.6 නීලා dip කියලා තියෙනවා. අන්තිම රෙකෝඩ් එක. මම මෙයාව run කරොත්. right. එතකොට දැන් බලමු කොහොමද කතාව කියන එක. මෙයා මම run කරනවා. හරි. දැන් change වෙලා තියෙනවා t.6 නීලා BSc කියන තැනට. right. එතකොට query එක ලියනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අප්ඩේට් කරන්න ඕනේ කවුද? මොකද්ද රීප්ලේස් කරන්න ඕන අගය නැත්නම් සෙට් කරන්න ඕන අගය සහ ඒකට දාලව තියෙන යම් කොන්දේසියක්. හරි. ඉවර වෙච්ච නැති කට්ටිය ලියා ගන්න විනාඩියක් දෙන්නම්.
හරිද ළමයි? ළමයි මෙතන semicolon එක මිස් වෙලා තියෙනවා. semicolon එක දාගන්න අකට. විහන්සා ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා ඩිසෙම්බර් 2 වෙනි සතියෙන් පස්සේ කරමු කියලා තමයි අදහස තියෙන්නේ. එතකොට ලබන සතියේ ක්ලාස් එක අපිට ඔන්ලයින් ගන්න වෙයි. ඊට පස්සේ සතියේ ගොඩක් වෙලාවට ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න හැකියාව ඒවි. තාමත් පොඩි ගැටලු කාරී දැන් තියෙනවා. තාමත් මේක ඉවර නැහැ කියලා සමහර ડોක්ටර්ස්ලා කියනවා. මොකද මටම පුද්ගලික අත්දැකීම් දෙකක් තියෙනවා. රට ඇරියයින් පස්සේ මගේ ෆැමිලි එකේ ඉන්න පුංචිගේ ෆැමිලි එකයි චූටි මාමගේ ෆැමිලි එකයි දෙන්නම පොසිටිව් වුණා. ඒ කියන්නේ තාම ස්ප්‍රෙඩ් එක තියෙනවා. ඒක නිසා පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. අපි බලමු ඒක මොකද කරන්න කියලා. දැනට ප්ලෑන් එකේ ඉන්නේ ෆිසිකල් පටන් ගමු කියලා. හැබැයි හරියටම ආරක්ෂණ පිළිවෙත් අපිට ගෙනියන්න වෙනවා. නැත්තම් වැඩේ හරියට කරගන්න වෙන්නේ. හරි. අන්තිම ප්‍රශ්නේ අහලා තියෙනවා. ශිෂ්‍යත්වයක් නිසා හම්සි පාසලෙන් පිටව යාමට නියමිතය. ඔහුගේ වාර්තාව ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුවෙන් ඉවත් කරන්න. එතකොට යම් කිසි වගුවකින් රෙකෝඩ් එකක් මකනවා නම් ඒ මකන රෙකෝඩ් එක හරියටම කියන්න ඕනේ මොන කෙනාද මකන්නේ කියලා. එහෙම නැත්නම් ඕනවට එපාවට අපි පැරාමීටර්ස් ටික දුන්නොත් සමහර විට හිතන්න නැති ඩේටා ප්‍රමාණයක් ඩිලීට් වෙලා යන්න පුළුවන්. ඒතර මෙතනදි කියලා කියන්නේ හම්සි ස්කෝලින් අයින් වෙන නිසා යාගේ රෙකෝඩ් එක ඩිලීට් කරන්න කියලා. එතකොට ඔයගලන්ට මෙතන ලියන්න පුළුවන් delete from student info right, delete from student info දැන් මෙහෙම තිබ්බොත් මේක විතරක් තිබ්බොත් සම්පූර්ණ ඒවල් ටික delete වෙලා යනවා. right, ඒ නිසා where clause එක ඕනේ. where අපිට පුළුවන් s name equals within inverted commas Hamzi. right, දැන් මම මේක රන් කරන්නේ නැහැ. මොකද රන් කරොත් මගේ student info table එකේ record එකක් මට නැති වෙනවා. එතකොට ඔයාලට ඕන කියන්න පුළුවන් SID equal S006 කියලා හරි. එහෙමත් නැත්නම් s name equal Hamzi කියලා හරි. ඔය දෙකෙන් එක විදිහක්. right, එතකොට අපි කෝරේ කොහොමද ලියාගත්තේ? delete from student info where s name equal Hamzi. හරි. ඕකත් ලියා ගන්න. උතනින් අපේ database පාඩම ඉවර වෙනවා. right, මේකේ දෙවෙනි ආකාරයට මම පොඩ්ඩක් ලියන්නම්. ඒක ඔයගොල්ලෝ ලියාගත්තට කමක් නැහැ. එතන SID ඔය විදිහට දුන්නත් එකම දේ තමයි සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් delete කරනකොට ID එකකට against delete කරනවා. මොකද
දැන් ඔය නමක් වගේ දෙයක් පහසුවෙන් රිපීට් වෙන්න පුළුවන් ඩේටාබේස් එක ලොකු වෙනකොට. right එතකොට ඔයගලන්ට අවශ්‍ය නම් query එක මේ විදිහට එහෙමත් නැත්නම් මේ විදිහට රන් කරන්න පුළුවන්. හරි ළමයි දැන් කියන්න බලන්න SQL වල ක්ලියර් නැත්නම් මොනවා හරි තියෙනවද නැවත සිද්ධ කරන්න. හරි මේක ලියාගෙන ඉවරලා ළමයි ඉවර කියලා මට මැසේජ් එකක් දාන්න කරයි කියලා. හරි ළමයි තාම මේ කවුරුත් ලියන කෙනෙක් ඉන්නවද? හරි right හරි එහෙමනම් අපි pass papers පැත්තට යමු. right ළමයි මට පොඩ්ඩක් බලලා කියන්න අපි pass papers කරනකොට හිතාර like එක right මම කියලා දෙන්නම්. පොඩ්ඩක් බලන්න ළමයි අපි 2014 structured ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්නේ කරාද කියලා. ER diagram ඉවර වෙච්ච තැන තමයි අපි ඔක කරනවා නම් කරලා තියෙන්න ඕනේ. 2014 structured 3 වෙනි ප්‍රශ්නේ. ඔව් ළමයි කරලා තියෙන්නේ. right හරි විහන්ස මම මේ ප්‍රශ්නේ දැන් WhatsApp group එකට දානවා. එතකොට like statement එක clear කට්ටිය මේක කරගෙන යන්න. right මම like statement එක brief කරන්නම් අයින්න. හරි මේ 2014 ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ඉංග්‍රීසි මීඩියම් එකක් දාන්නම්. ඕකේ ER diagram part එකක් තියෙනවා ඒකක් කරන්න ඕනේ සම්පූර්ණ ප්‍රශ්නෙම කරන්න. විනාඩි 15ක ප්‍රශ්නයක් ළමයි ඔය. ඒක නිසා වෙලාව අරගෙන අදාළ වෙලාව ඇතුළත try කරන්න. හරි හිතාර like statement එක වැඩ කරන්න පුතේ මෙන්න මෙහෙම. හිතාරට කියන්නේ like එකේ කොතනද clear නැත්තේ මුලින් ඉඳලම කියන්නද නැත්නම් අවශ්‍ය part එකක් විතරක් තියෙනවද? right හරි එන්න. හරි like statement එක අපි පාවිච්චි කරන්නේ අපිට හරියටම යම් කිසි දෙයක් සම්බන්ධයෙන් අගයක් ඉදිරිපත් කරගන්න බැරි වුණා. එහෙනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී like කියන එක නා පාවිච්චි කරන්නේ නේද අපි දැන් මිනිස්සෙගේ නමක් අපි දන්නේ නැත්නම් අපි කියනවා මෙන්න මෙයා වගේ කෙනෙක්. මේ වගේ සින්දුවක්. right හරියටම දෙයක් වෙන්නේ නැතුණා අපි like this one කියලා අපි කියනවා. right ඉංග්‍රීසි වචන. ඒත් එහෙම අර්ථයක් තමයි මෙතනත් අපි පාවිච්චි වෙන්නේ. right එතකොට අපි හරියටම වැලියු එක දාන්නේ නැත්තම් උදාහරණයක් විදිහට පුද්ගලයාගේ නමක් අපි S වලින් පටන් ගන්නවා කියලා දන්නවා. නමුත් සමන්ද සෙනරද්ද මොකක්ද කියලා දන්නේ නැහැ. right නමුත් අපි දන්නවා S වලින් පටන් ගන්න බව. අන්න එහෙම වැලියු එකක් දාන්න වෙලාවට තමයි like එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. like එක පාවිච්චි කරනකොට අපේ select statement එකම තමයි continue වෙන්නේ. select එකේ කියන්න ඕනේ මොන column එකද select කරන්නේ.
from එකේ කියන්න ඕනේ මොන table එකෙන්ද where එකෙන් කියන්න ඕනේ අදාළ column name එකයි ඒ column name එකට දාලා වෙන like pattern එක මොකද්ද කියලා right එතකොට හිතාර මෙන්න මේ like pattern එක තමයි මෙතන අපි මේ කතා බහ කරලා තියෙන්නේ patterns ලියන විදිහ. ඒත් පළවෙනි pattern එක කියලා කියන්නේ a_z කියන ආකාරය කියලා මම පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් indicate වෙන්නේ දුව a වලින් පටන් ගන්න z වලින් ඉවර වෙන අකුරු තුනක මේ මැද වචනේ මොකද්ද කියලා දන්නේ නැහැ. අකුරු තුනක වචනයක්. එතකොට ආගේ database එකේ search කරන column එක. ඒකේ ඔන්න ඔය අකුරු තුන සහිත වචනයක් හම්බුනොත් ඒ වලින් පටන් ගන්න z වලින් ඉවර වෙන මැද underscore එකක් තියෙනවා. ඒතර ඕකෙන් ඉදිරිපත් වෙන්නේ අකුරු තුනක් කියන එක. එතකොට ඒ අකුරු තුනට මේ ABZ කියන එක කෙනා අහු වෙනවා. A2Z කියන එක කෙනා අහු වෙනවා. හැබැයි AKKZ කියන එක කෙනා අහු වෙන්නේ නැහැ. මොකද එයා අකුරු තුනකට වඩා වැඩි පටන් ගන්න අකුර A වෙලා ඉවර වෙන අකුර Z උනාට. හිතාර පැහැදිලිද? එතනට වෙනකම් පැහැදිලිද? ඔය ලයික් වල පළවෙනි ස්ටෙප් එක. ඔව්. නෑ. හිතාර අන්ඩර්ස්කෝර් එකෙන් ඉන්ඩිකේට් වෙන්නේ දුව ඕනෑම කැරක්ටර් එකක් කියන එක. ඒ කියන්නේ මේ ලියලා තියෙන එකෙන් ඒගොල්ලෝ අඳුනගන්නේ ඒ අකුරෙන් පටන් ගන්න Z වලින් ඉවර වෙන මැද එක කැරක්ටර් එකක් තියෙන. ඒ කැරක්ටර් එක මොන જાතිය කැරක්ටර් එකක්ද කියන එක අපිට දාලා නැහැ. right ඒකනේ මේක ABZ A2Z තියෙන දෙන්නම qualify කරන්නේ. මේ ඇවිල්ලා අකුරු තුනක් සම්බන්ධයෙන් විතරයි. පාට අකුරු හතරක් නම් හිතන්නකෝ A වලින් පටන් ගන්න Z වලින් ඉවර වෙන අකුරු හතරේ වචනයක්. මම හොයන්න ඕනේ A_ දෙකක් Z අකුරු. ඒතර පටන් ගන්න එක්කෙනා දන්නවා, ඉවර වෙන එක්කෙනා දන්නවා. මැද තියෙන characters යම් characters වගේක්. ඒක හිස්තැන් වෙන්න පුළුවන්, අකුරු වෙන්න පුළුවන්. right ඔය කියන දේවල්. හරි right. ඊළඟට හිතාර මේ පැටර්න් එක තියෙන්නේ පටන් ගන්න එක අකුරු හෝ අකුරු කීපය දන්නවා ඉතිරි අකුරු මොන වගේද කියන එක දන්නේ නැති වෙලාවට පාවිච්චි කරන්න. ඒතර පටන් ගන්න අකුරු A නම් ඉතිරි ටික ගැන අපි දන්නේ නැත්නම් A අකුරයි percentage mark එකයි තියෙන්නේ. ඒකෙන් set කියවෙනවා මේ වචනේ A අකුරෙන් පටන් ගන්නේ කැමැති ප්‍රමාණයක් characters තියෙන්න පුළුවන්. ඒකෙම විරුද්ධ පැත්ත තමයි percentage xyz කියන්නේ. right කියන්නේ කැමැති අකුරු වලින් පටන් ගන්නවා ඊට පස්සේ කැමැති විදිහට ඇවිල්ලා අවසානයේදී xyz කියන අකුරු තුනෙන් අවසන් වෙනවා. clear ද හිතාර එතනට වෙනකම් abc percentage එකයි percentage xyz එකයි. හරි. ඊළඟට මේ අන්තිම අවස්ථාව කියලා තියෙන්නේ percentage an percentage. ඒ කියන්නේ පටන් ගන්න අකුරු ප්‍රමාණය දන්නෙත් නැහැ. ඉවර වෙන අකුරු ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. හැබැයි අපි දන්න කාරණේ තමයි මේ වචනේ මැද්දේ a අකුරයි n අකුරයි එක ළඟ පිටලා තියෙනවා. එතකොට ඒක අපි පෙන්නන්නේ ඔහොම percentage an percentage. right එතකොට ඒකට අදාළව දීපු උදාහරණයක් තමයි පුතේ මෙතන තියෙන්නේ. මෙතන පොඩ්ඩක් වෙනස් කරගන්න කියලා කිව්වා. අනේ ඒකම මෙතන වෙනස් කරලා තියෙනවා නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ am කියන අකුරු දෙක සහිත ස්ටෝර්ස් ටික තෝරන්න, සිටිස් ටික තෝරන්න කියලා. right හරි. හරිනේ හිතාර එතකොට. right
හරි එහෙනම් හැමෝම 2014 ප්‍රශ්නේ කරන්න දැන් මම දාලා තියෙනවා විනාඩි 15ක් පාවිච්චි කරන්න පුළුවන් 4යි කාලයි 4:00ට අපි කතා බහ කරමු. හැමෝම try කරන්න මුලින් ඉඳලම කරගෙන යන්න ඔක බොහොම ලේසි ප්‍රශ්නයක්. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක්. සම්පූර්ණ ප්‍රශ්නයක් තියෙනවා. languages දෙකෙන්ම දාලා ඇති ළමයි. order statement එක කියලා කිව්වේ පුතේ. තර මට පැහැදිලි නැහැ. order statement එක order by statement එක. right okay. order by statement එකෙන් කරන්නේ හිතාලා මේ මොනවා හරි අපි කොලම් එකක තියෙන දේවල් නැත්නම් අපේ output එකේ එන ඒවා පිළිවෙලකට සකස් කරන එක. ඒතර අපිට සකස් කරන්න පුළුවන් ආකාර තියෙන්නේ දෙකයි. එකක් ආරෝහණ පිළිවෙලට අනිත් එක අවරෝහණ පිළිවෙලට. ascending සහ descending කියන එක. order by එකේනා පාවිච්චි කරනවා ඔන්න ඔය ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලට සකස් කරන්න අපි කියන වර්ගයේ කොලම් එකකින්. right එකකින් හෝ කීපයකින්. එතකොට එතනදී හිතාර අපි කරන්නේ සිලෙක්ට් කරන්න ඕන කොලම් එක හෝ කීපය ගැන කියනවා. ටේබල් එක මොකක්ද කියලා කියනවා. කන්ඩිෂන් එකක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් අනිවාර්ය නැහැ. order by කියන ස්ටේට්මන්ට් එකේ නැත්නම් ඒ කීවර්ඩ්ස් දෙකට පස්සේ කොලම් එකේ නම දෙනවා. දීලා ඊට පස්සේ අපි මේ AC කියන එක පාවිච්චි කරනවා ascending order එක DESC කියන එක පාවිච්චි කරනවා descending order එක ඉන්ඩිකේට් කරන්න. හැබැයි AC කියන එක අමුතුවෙන් දාන්න අවශ්‍ය නැහැ. ASC කියන එක already by default තියෙන එකක් order by එකේ. right ඒ කියනවා order වෙන්න ඕන එක ගැන අමුතුවෙන් කිව්වේ නැති වුණොත් order කරන්නේ කොහොමත් පුංචි එකේ ඉඳලා ලොකු එකට. right ඉලක්කමක් වුණොත් පොඩි මිලක්කම ඉසෙත් ලොකු මිලක්කමට වචන වුණොත් ඒ වල ඉඳලා ඉසෙත් වලට එහෙම. right ඒතර මෙතන මේගොල්ලෝ කතා කරලා තියෙනවා උදාහරණේ ඕඩර් කරන්න කියලා sales amount එකෙන් මේ තියෙන ටේබල් එක sales amount එකෙන් ඕඩර් බයි කරන්න කියලා. හරිද? එතන කියලා තියෙනවා select කරන්න city sales date ඔයාලට අවශ්‍ය නම් all කියලා ගන්නත් පුළුවන් මෙතනට star mark එක දාලා. එතකොට from store information right order by sales මෙතන DESC කියලා පාවිච්චි කරලා තියෙනවා descending order. right එතකොට වැඩිම සේල් එක කරපු කෙනා තමයි උඩට එන්නේ. මොකද sales කියන කොලම් එකෙන් තමයි මේගොල්ලෝ order buy කරන්නේ. පැහැදිලිද හිතාරා? right okay right හරි අපි ඉක්මන් කළා කරමු. මම 4:00ට කතා කරන්න පටන් ගන්නවා 10:15 ගාන 14 sorry 14 ළමයි මට විනාඩියක් දෙන්න මම ටක් ගාලා එන්නම්.
ගැටලු තියෙන අය ඉන්නවා නම් කියන්න. මේ එකම එතකොට ක්ලියර් කරගෙන යන්න පුළුවන්. හිතාර මේක 2014 ප්‍රශ්න පුතේ. 2014 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ. ස්ට්‍රක්චර්ඩ් ව්‍යුහගත රචන තුන්වෙනි එක. ඔව් විහන්සා ටේබල් දෙකක data select කරනවා නම් join එකක් ඕනේ. right ඒ කියන්නේ join එක කියලා කියන්නේ අර අපි tables from statement එකේ tables ටික කමා දාලා පෙන්නන්න ඕනේ. ඊළඟට select statement එකේ අදාළ විදිහට table එකේ reference එක අවශ්‍ය නම් ඒකත් එක්ක column එක ලියවෙන්න ඕනේ. right ඊට පස්සේ ව්‍යා එකේ common condition එක ලියවෙන්න ඕනේ. common fields දෙක මොනවාද කියලා ලියවෙන්න ඕනේ.
හරි විහංසයි වල තියෙන උත්තරයක් නේද බලමු right hari okay ek hari b ek right ko බලන්න 1 2 ඔව් හරි a hari b hari c hari d hari e hari very good පළවෙනි කොටස හරි දෙවෙනි එක විහංස b part එක හරි right very good හරියටම හරි පුතේ b part එකත් හරියටම හරි right justification එක හරි c එකේ ඔව් right hari right c එකේ උත්තරෙත් හරි d එක කො බලන්න ඔව් විහංසා අන්තිම එකට පුතේ joint statement එක කියන එක කියන්නේ දුව කියන්නේ ඔය where condition එක ඔතන නැහැ කියන කතාව නේද ඒකද දුව ඉන්ඩිකේට් කරලා තියෙන්නේ පුතේ එතන ගැටලුව වෙන්නේ අපි where statement එක දැම්මේ නැහැ කියලා error එකක් එන්නේ නැහැ. එතකොට වෙන්නේ අර දත්ත කවලම් වෙලා කවලමේ දෙයක් එන එක. මෙතන තියෙන ප්‍රධානම අවුල තමයි මේගොල්ලෝ සිලෙක්ට් කරන්න කියලා තියෙන දේවල් ටික බැලුවොත් student id house id name student එකනේ house එකනේ තෝරන්න කියලා තියෙන්නේ. එතකොට student id තියෙන්නේ student table එකේ විතරයි. house id කියන එක නා tables දෙකේම තියෙනවා. වැරද්ද වෙන්නේ එතන විහංස. I name කියන එක tables දෙකේම තියෙනවා. වැරද්ද වෙන්නේ එතන. එතනදී SQL වලට වෙන ගැටලුව තමයි මොන table එකේ house id එකද තෝරන්නේ. right ඒ කියන්නේ house id කියන column එක tables දෙකේම තියෙනවා. ඒක නිසා ස්පෙસિෆිකලි කියන්න ඕනේ මොන ටේබල් එකේ house id එකද තෝරන්න කියලා. එහෙම කියලා නැති එක තමයි error එකක් විදියට එතනදී එන්නේ. තේරුණාද විහංස? අනේ where statement එක නැති එක error එකක් වෙන්නේ නැහැ විහංසා. where statement එක නැති වුණා කියලා SQL එක වරදින්නේ නැහැ. වෙන්නේ output එක වරදින. ඒ කියන්නේ output එක අපිට අවශ්‍ය වෙන output එක නොවන එක. දැන් මෙතන වැරද්ද තියෙන්නේ පුතේ මේ select statement එකේ ඉන්නවනේ තුන් දෙනෙක් student id house id name. මතකනේ අපි join ගැන කතා කරනකොට කිව්වා table දෙකේම එකම නම තියෙනවා නම් අදාළ ටේබල් එකේ නම ඩොට් අදාළ කොලම් එකේ එන්න ඕනේ කියලා. මොකද හරියට කියන්න ඕනේ කියන්නේ ටේබල් දෙකේම එකම ෆීල්ඩ් එක තියෙනවා නම් මොකෙන්ද ඒ ෆීල්ඩ් එක අරගන්න කියන එක කියන්න ඕනේ. එහෙම කියලා නැති එක. ඒ කියන්නේ ටේබල් එකේ රෙෆරන්ස් එක දීලා නැති එක. තමයි උතන ගැටලුව වෙන්නේ. මොකද house id කියන එක house table එකෙත් තියෙනවා student table එකෙත් තියෙනවා. name කියන attribute එක නැත්නම් name කියන column එක house table එකෙත් තියෙනවා student table එකෙත් තියෙනවා. එතකොට SQ දැන් මම ඕගලන්ට කිව්වොත් මට house id එකයි student id එකයි name එකයි තෝරලා දෙන්න ওই tables දෙකේ. එතකොට පැහැදිලිවම අපිට එන ගැටලුවක් නේ. student id එක නම් student එකේ විතරයි තියෙන්නේ. house id එක සර් මොන table එකේ house id එක තෝරගන්න ඕනේ. මොන table එකේ name එකද තෝරගන්න ඕනේ. ඔය ගැටලුවම SQL එකටත් එනවා. ඒක නිසා අපි SQL statement එක හරියට ලිව්වොත් ලියන්න ඕනේ select student id, house.house id. එතකොට කියනවා house එකෙන් house id එක ගන්න කියලා.
එහෙම නැත්නම් student.houseid. එතකොට කියනවා student එකෙන් house id එක ගන්න කියලා. ආයෙත් කමා house.name. එහෙම නැත්නම් student.name. right ඒ reference එක දීලා නැති එක තමයි පුතේ ඔතන තියෙන වැරද්ද වෙන්නේ. අන්න හරි. right. හරි අනිත් අය මොකක්ද තත්ත්වය? ක්ලියර් ඉවරද? සාකච්ඡා කරන්න පුළුවන්ද? තාම උත්තර ලියන කවුරු හරි ඉන්නවද? නෑ සර් ඉවරයි. හරි රයිට් අපි කතා කරමු එහෙනම්. හරි මෙතන මුලින්ම කතා කරලා තියෙනවා නෑ විහංශ මම මේ උදාහරණයක් කරලා පෙන්නන්න පුතේ මොකද වෙන්නේ කියලා right ඉන්න හරි මෙතන මුලින්ම කතා කරලා තියෙනවා සම්බන්ධක දත්ත සමුදායට අයත් පහක් දක්වන වගු දෙක ඔබට දී ඇතයි සලකන්න පහත පෙන්වා ඇති භූතාර්ථ සම්බන්ධක ප්‍රස්ථාරය ER diagram පරිවර්තනය කිරීමේ නිහත වගු තනා ඇත. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා ABCD E වලට අදාළ හිස්ම් වලට අදාළ ලේබල් right ටික කියන්න කියලා. එතකොට අපි දන්නවා ER diagram එකක තියෙන attributes ටිකෙන් තමයි table structure එක හැදෙන්නේ. ඊට පස්සේ table අතර relationship එක සම්බන්ධතාවය තියාගන්න අපි primary keys මාරු කිරීමක් කරනවා. ඒකෙන් තමයි relation එක හැදෙන්නේ table අතර. relationship එක හැදෙන්නේ tables අතර. එතකොට දැන් මෙතන දීලා තියෙන එක රිවර්ස් එක. ඔයගලන්ට tables ටික දීලා කියලා තියෙනවා ER diagram එක පුරවන්න කියලා. එතකොට හොඳට මතක තියාගන්න table එකේ තියෙන foreign key එක right foreign key එක ER diagram ඇතුළට එනකොට එයා primary key එකක් ඉන්න තැන විතරයි ඒ නම හොයාගන්න පුළුවන් වෙන්නේ. right එතකොට හිතාර රෙකෝඩින් එක පුතේ හෙට උදේ වෙනකොට YouTube එකට වැටෙනවා. 8න් පස්සේ වගේ බලන්න පුළුවන් පුතේ. right එතකොට මේ එක ටේබල් එකක් ගත්තොත් මෙයාගේ තියෙනවා house id එකයි name එකයි. අපර කිල්ලමයි right මෙතන අරගත්තොත් තියෙනවා house id එකයි name එකයි. මේ table එකේ තියෙනවා දේවල් හතරක්. හැබැයි ඒ හතරෙන් මෙන්න මේ house id කියලා කියන්නේ මේ house කියන table එකේ primary key එක. student ගේ primary key එක student id, house ගේ primary key එක house id. එතකොට මේ house id එක මේ පැත්තට copy වෙලා තියෙන්නේ relationship එක හදාගන්න. එතකොට ER diagram එකට එනකොට house id කියලා එකක් student එකේ දකින්න හම්බෙන්නේ නැහැ. right සරලව කිව්වොත් house එකේ තියෙන house එකට අයිති දේවල් student එකේ තියෙන student එකට අයිති දේවල්. එතකොට මේ A කියන කෙනා අනිවාර්යයෙන්ම name වෙන්න ඕනේ. මොකද house table එකේ තියෙන house id එකයි name එකයි. house id එක මෙතන තියෙනවා. name එක මෙතනට වැටෙනවා. student id එක තියෙනවා. name and grade කියන දෙන්න තමයි DE වලට එන්න ඕනේ. එතකොට ඔයා D වලට name කියලා ගත්තොත් E වලට ගන්න ඕනේ grade කියලා. නැත්නම් E වලට grade කියලා ගත්තොත් E වලට name කියලා ගත්තොත් D වලට ගන්න ඕනේ grade කියලා. right එතකොට ඔය විදිහට A කියන කෙනා අනිවාර්යෙන් name, D කියන කෙනා name වුණොත් E කියන එක grade, E කියන එක name වුණොත් D කියන එක grade. ඊළඟට ගැටලුව තමයි
මේ දෙන්න අතර තියෙන කාඩිනැලිටි එක 1 to 1 ද 1 to many ද many to many ද කියලා අඳුනගන්න එක. දැන් ඒක කොහොමද අඳුනගන්නේ? ඒකට ටේබල් දෙක ගැන අධ්‍යයනය කරන්න ඕනේ නේද? house table එක ගත්තොත් තියෙන්නේ house ID එකයි name එකයි. එතකොට house එක තියෙනවා HS1, HS2, HS3, HS4. ඒ හතර දෙනාට වෙනස් නම් හතරක් තියෙන්නේ. ගැමුණු, තිස්ස, විජය, පැරකුම්. ඒතර මේ ටේබල් එකේ තියෙන්නේ houses ටික ගැන. right? student table එකේ student ID එක තියෙනවා STU1, STU2, STU3, STU4 එකිනෙකට වෙනස් IDs හතරක් තියෙන්නේ. ළමයිත් හතර දෙනෙක් ඉන්නවා රංජිත්, ගෝපි, විපුල, හකීම්. grades තියෙනවා 13, 12, 12, 11. house ID එක පැත්ත ගත්තොත් HS1 කියලා තියෙනවා මේ පේලි දෙකේම. ඒ කියන්නේ මේ එකම නිවාසයට HS1 කියන්නේ එකම නිවාසයක් නේ. එකම නිවාසයට ළමයි එක්කෙනෙකුට වඩා ඉන්නවා. ඒ කියන්නේ එක නිවාසයක ළමයි ගොඩක් ඉන්නවා. මේ පැත්තට රිලේෂන්ෂිප් එක කියවනකොට. right? හැබැයි අපි මේ ළමයි හතර දෙනා බැලුවොත් right? ළමයි හතර දෙනා බැලුවොත් හැම ළමයාටම තියෙන්නේ වෙන් වෙච්ච එක නිවාසයක් නේද? STU1ට HS1 කියන නිවාසෙ විතරයිනේ තියෙන්නේ. එයාට HS2 කියන නිවාසෙ තියෙනවා කියලා නෑ. HS3 කියන නිවාසෙ තියෙනවා කියලා නෑ. ඒත් එහෙම බලලා මේ පැත්තට අපි රිලේෂන්ෂිප් එක කියවුවොත් එක ළමයෙකුට houses තියෙන්නේ එකයි. ඒත් අපි මේක පාඩම කතා කරනකොට කතා කරා නේද? මෙහෙම දෙපැත්තට ලිව්වම මේ පැත්තෙන් එන ලොකුම අගය තමයි මෙතනට දාන්නේ. දැන් මෙතන තියෙන දෙන්නම එක. ඒක නිසා මේ පැත්ත එක බවට පත් වෙනවා. මෙතනදී m අකුරයි එකයි තියෙනවා. m කියන්නේ many බොහෝ කියන එක. එක කියන්නේ එකක් කියන එක. එහෙනම් මේ පැත්තට එන්නේ m. right? ඒතර b කියන්නේ එක, c කියන්නේ m. right? ඔය විදිහට ඔය උත්තර ටික සැකසෙන්න ඕනේ. හරි? මාකින් ස්කීම් එක අරන් බැලුවොත් මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. right? I කියන්නේ A කියන්නේ name, B කියන්නේ එකයි, C කියන්නේ m, D කියන එකේනා name වුණොත් E කියන එකේනා grade. D කියන එකේනා grade වුණොත් E කියන එකේනා name. ඒතකොට ලකුණු හතරක් දීලා තියෙනවා පළවෙනි කොටස. හරියට අරගන්න ඕනේ. A D E වලට එක ලකුණු ගන්න තියෙනවා. B C දෙන්නට එක ලකුණු ගන්න තියෙනවා. right? හරි. පැහැදිලිද මේක කොටස? මොන හරි ගැටලු තියෙනවද ඒක සම්බන්ධයෙන්? හරි. B කොටසේ අහලා තියෙනවා ස්ටුඩන්ට් හා හවුස් යන වගු දෙක අතර සම්බන්ධතාවය ඒක බහු හෝ බහු බහු. right? 1 to 1 ද 1 to many ද many to many දයි ප්‍රකාශ කරන්න. ඉහත වගු වල ඇති සුදුසු දත්ත භාවිතා කර ඔබේ පිළිතුර තහවුරු කරන්න. එතකොට ඒක අපි උඩ තියෙන වගුවට අදාළව කතා කරගන්න ඕනේ. නේද? ඉතින් අර අපි දැනටමත් මේ 1 to 1 1 to many කතා කරගන්න අරගත්ත කතාවම තමයි උතන්ට ලියන්න තියෙන්නේ. ඒතම මුලින්ම ලියන්න ඕනේ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මොකද මේ ප්‍රශ්නේ පැහැදිලිව අහලා තියෙනවා ස්ටුඩන්ට් හා හවුස් යන වගු දෙක අතර සම්බන්ධතාවය මේ කුමන එකක්දයි ප්‍රකාශ කරන්නේ. ඒතට ඒක නිවැරදිව ප්‍රකාශ කරනවට වෙනම ලකුණක් දෙනවා. ඒතම මුලින්ම ලියන්න ඕනේ මේක 1 to many. ඒක බහු කියන ආකාරයේ රිලේෂන්ෂිප් එකක් සම්බන්ධතාවයක්. ඊළඟට තහවුරු කිරීම. තහවුරු කිරීමට වාට අරගන්න තියෙන්නේ ස්ටුඩන්ට් වගුවට අදාළව කතා කරා නම් හරි. ස්ටුඩන්ට් වගුවට අදාළව. අර අපි කතා කරපු ෆැක්ටර්ස් ටිකම. ස්ටුඩන්ට් වගුවේ අපිට කියන්න පුළුවන් එක් ළමයෙකු සැලකුව විට නැත්නම් ස්ටුඩන්ට් ID එක සැලකුව විට එක ස්ටුඩන්ට් ID එකකට ඇත්තේ එක house ID එකක් පමණයි. ඒ කියන්නේ එක ළමයෙකුට තියෙන්නේ එක නිවාසයක් පමණයි.
ඊළඟට ඒක ඔයගොල්ලෝ අනිත් පැත්තට තර්ක කරනවා. නමුත් house ID එක ගත්පසු house ID එකම house ID එකට student ID කිහිපයක් තිබෙනු දැකිය හැක. ඔයගලන්ට ඕනම් වඩා හොඳයි උදාහරණ අරන් පෙන්නනවා. right? එතකොට student table එකෙන් මේ එක මොකක් හරි එක පේලියක් ලියලා කියනවා STU001 කියන ළමයාට තියෙන්නේ HS1 කියන house එක. right? ඒක නිසා එක ළමයාට එක house එකයි. ඊට පස්සේ පළවෙනි පේලි දෙකම පාවිච්චි කරලා කියනවා මේ පේලි දෙකම ලියලා කියනවා HS1 කියන house ID එකට student IDs දෙකක් තියෙනවා. ඒක නිසා එක නිවාසයකට ළමුන් එකකට වඩා වැඩි ගණනක් ඉන්නවා. right? ඒක නිසා මේ කියන සම්බන්ධතාවය ඒක බහු ආකාරයේ සම්බන්ධතාවයක් කියලා සලකනවා. පැහැදිලිද? දැන් මොක ලියන එක ඔයගොල්ලෝ හුරු වෙන්න ඕනේ ලියලම. හරි? right. ඒක ගැන ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් මට කියන්න. හරි. C part එකේ අහනවා හිතාරා තේරුණා කියලා නේද පුතේ තියෙන්නේ? තේරුන්නේ නැහැ කියලා නෙවෙයි නේද? right. C part එකේ අහනවා ඉහත වගුමත පදනම්ව පහත හරි පුතේ. පහත දක්වා ඇති ව්‍යුහගත විමසුම් භාෂා SQL වගන්ති වල ප්‍රතිදානයන් පවතින්නේ නම් ලියා දක්වන්න. නොයසේ නම් දෝෂය ප්‍රකාශ කරන්න. ඒතර පළවෙනි එකේ තියෙන්නේ මොකද්ද? select all from student where house ID equal HS3. එතකොට මේකේ ප්‍රතිදානයක් තියනවද කියලා අපි බලාගන්නේ කොහොමද? අපිට වගු ටික දීලා තියෙනවා. ඒතර මේකට කියලා තියෙනවා select all from student. ඒ කියන්නේ student කියන table එකෙන් ඔක්කොම දේවල් ටික තෝරන්න. එමුකම columns ඔක්කොම තේරෙනවා. where house ID equal HS3. ඔන්න condition එකක් තියෙනවා house ID එක HS3 වන. ඒතර house ID එක HS3 කියලා තියෙන්නේ මේ කියන සෙල් එකේ විතරයි. ඒ කියන්නේ තේරෙන්නේ මෙන්න මේ පේලිය විතරයි. ඒතර වගේ output එක table එකක් විදිහට ඇඳලා පෙන්නන්න ඕන. right? මතකනේ දැන් මේ අපි මේ කරන හැම query එකකම right output එක එන්නේ මේ විදිහට table එකක්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේ table එක මේ විදිහට ඇඳලා පෙන්නන්න ඕන. right? headings ටික මොනවද? ඒක යට තියෙන data මොනවද කියන එක. right? ඉතින් හරි lazy student ID name grade house ID කියලා column 4 ගන්නවා. STU004 Hakim 11 HST කියලා ඒ පෙළිය ලියලා පෙන්නනවා. right? එතකොට පළවෙනි එකේ ගැටලුවක් නැහැ. ඔයගලන්ට වැඩේ SQL වැඩ අවුලක් නැතුව output එකක් දෙනවා. දෙවෙනි part එකේ ගැටලුවක් තියෙනවා. ඒකේ කියලා තියෙනවා select student ID, house ID, name from student house. දැන් එතනදී ඔයගොල්ලන්ට කියවම තේරෙනවා මේ table දෙකක් සම්බන්ධ කරගන්න කියලා තියෙනවා. select කරන්න කියනවා columns තුනක් student ID, house ID, name, student සහ house කියන tables වලින්. එතකොට student ID තියෙනවා මෙතන. එතනින් student ID එක ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ house ID එක. house ID එකට එනකොට තමයි ගැටලුව වෙන්නේ. මොකද house ID එක මෙතනක් තියෙනවා. ඒ වගේම මෙතනක් තියෙනවා. කොහොම එකම නමෙන් columns තියෙනකොට විවිධ tables වල ඒ tables පාවිච්චි කරනවා නම්
ඒ පාවිච්චි කරන ටේබල් එකේ ඒ ඩුප්ලිකේට් වෙන ලේබල් එක නැත්නම් ෆීල්ඩ් එක ටේබල් එකේ නමට අදාළව ලබා දෙන්න ඕන. නැත්නම් ටේබල් රෙෆරන්ස් එකෙන් කතා කරගන්න ඕන. ඒතර අපිට නිකම්ම house ID කියලා හරියන්නේ නැහැ. අපි කියන්න ඕනේ මොන જાතියේ මොන ටේබල් එකෙන්ද house ID එක අරගන්නේ. house කියන ටේබල් එකේ house ID එකද student කියන ටේබල් එකේ house ID එකද ගන්න කියලා. right ඔය හේතුවම එනවා name එක කෙනාට. name මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක SQL statement එකේ error එකක් ලබා දෙනවා. right එතකොට error දෝෂයක් ලබා දෙනවා. දෝෂය ලබා දෙන්න හේතුව තමයි house ID සහ name යන ක්ෂේත්‍ර වගු දෙකෙහිම පවතින නිසා. right ඒ හේතුවෙන් ඒ ක්ෂේත්‍ර භාවිතා කිරීමේදී වගුවකට අදාළව කුමන වගුවේද යන්න SQL ප්‍රකාශයේ සඳහන් කළ යුතුයි. පැහැදිලිද? ඔව් ළමයි පැහැදිලිද? right හරි. එතකොට මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙන ක්‍රමය මේ 1 to many මෙහෙම m:1 many to 1 ඔහොම ලියලා තියෙනවට එක ලකුණයි. මේ තුනෙන් එක විදිහක් ලියවෙන්න ඕනේ. ඊට පස්සේ justification එක කියලා තියෙනවා one student belongs to one house. එක ශිෂ්‍යයෙකු ඇත්වන්නේ එක නිවාසයකට පමණි. එතන උදාහරණ විදිහට any row from the student table. student table එකෙන් කැමති පේලියක් උදාහරණ විදිහට ලියලා පෙන්නන්න ඕනේ. ඊළඟට one house can have more than one student. ඒකට first two rows in the student table. table එකේ තියෙන පළවෙනි පේලි දෙක ලියලා පෙන්නන්න ඕනේ. මෙන්න මෙහෙම තත්ත්ව තියෙනවා කියලා. right එහෙම ආවොත් තමයි ලකුණු 3 හම්බෙන්නේ. දැන් මේව එහෙම ලියනකොට ඔයගොල්ලෝ හොඳට ස්ටඩි කරන්න මේ පේපර් එකට උත්තරේ ලියනකොට කොහොමද ලියන්න ඕන කියන එක. ඔයගොල්ලෝ සමහරට මේක ගැන සම්පූර්ණයෙන් දැනගෙන හිටියා වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ට් එකට ලකුණු නැති වෙන්න පුළුවන්. උඩ ඒ ප්‍රශ්නේ කියලා තියෙනවා උඩ සංසිද්ධියට අදාළව විස්තර කරන්න කියලා. එහෙම විස්තර කරන්නේ නැතුව නිකන් ජෙනරලි විස්තර කරලා තිබ්බොත්. ඊළඟට තුන්වෙනි එකේ හරියට අවුට්පුට් එක දීලා තිනකොට මේකේ ටේබල් එකක් විදිහට ඇඳෙන්න ඕනේ මේක. ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ error එක කියලා error එක ගැන කතා කරලා තිනකොට එක ලකුණක් දීලා තියෙනවා. කොහොම තමයි ලකුණු 10 හැදෙන්නේ. 10 කියලා කියන්නේ ඕක දෙකට බෙදලා ඔයගලන්ට ලකුණු හම්බෙන්නේ ලකුණු 5යි. right. හරි අපි ටක් ගාලා MCQ ප්‍රශ්නයක් දෙකක් කරලා සෙෂන් එක නතර කරමු. ඒ අතරතුරේ ගැටලු තියෙන අය ඉන්නවා නම් අහන්න. right මම සිංහල මීඩියම් පේපර් එක ගන්නම් ඉංග්‍රීසි මීඩියම් අය පොත ළඟ තියෙනවා නම් පොඩ්ඩක් බලන්න නැත්නම් මම මෙතන පෙන්නන්නම් වැඩි. මේ බලන්න මේකට උත්තරේ මොකද්ද? බලන්න 50 වෙනි එකට උත්තරේ මොකද්ද කියලා හොයන්න. උඩ මේ ස්කීමා දෙක දීලා තියෙනවා. ස්කීමා දෙකට අදාළව පහළ තියෙන ඒවායින් හරි කෝරියක මොකක්ද කියලා අහන්න.
එවන්න බලන්න උත්තරය අංකේ. විහංසා ඔව් උත්තරේ හරි දුව කොහොමද ඔව් අනිත් අය මොකක්ද තත්ත්වය ඔක විනාඩි 2ක ප්‍රශ්නයක් ළමයි ඔව් අනිත් ළමයි ගෙස් එකක් හරි ගන්න ළමයි මෙන්න මේක හරි කියලා මොකද එතකොට දැන් ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ තියෙන දැනුම අනුවනේ උත්තරේ තෝරන්නේ එතකොට තේරෙනවා කොතනද වැරදිලා තියෙන්නේ කියලා වැරදි උත්තරයක් ආවොත් ඔව් ළමයි හා අපි කතා කරමු නේද වෙලාව යනවා වැඩි වෙලාව ඕනේද හරි සම්බන්ධතා දෙකක් දීලා තියෙනවා ඔයගලගෙන් අහනවා මේ සම්බන්ධතා දෙකේ අදාළව මොකක්ද නිවැරදි SQL statement එක කියලා පළවෙනි එක කියලා තියෙනවා select කරන්න student number comma marks from student course marks එතකොට select කරන්න කියලා තියෙන student number එකයි marks කියන columns දෙක එතකොට student number හොයනකොටම ගැටලුවක් එනවා මේ පේනවද මෙතන student number තියෙනවා මෙතන student number තියෙනවා කාගෙන්ද කියලා හරියට define කරලා නැහැ right ඒක නිසා පළවෙනි උත්තරේ
වැරදි කියලා අපිට අරගන්න පුළුවන් ස්ටුඩන්ට් නම්බර් එක කාගෙන්ද ලබා ගන්න කියලා කියලා නැති නිසා. දෙවෙනි උත්තරේ select asterisk from student and course marks. select asterisk කියලා කියන්නේ සියලුම ඒවා. මෙතන ගැටලුව වෙන්නේ මෙන්න මෙතන from student and course mark කියලා තියෙනවා. මේ and කියන වචනේ select එකේවත් from එකේවත් ලියන්න බෑ. illegal. එතකොට ඒ හේතුව නිසා දෙවෙනි උත්තරේ වර්ධිනවා. and කියන කෙනා පාවිච්චි කරන්න බෑ select එකේවත් from එකේවත්. එතකොට ඒකම ඇති අපිට තුන්වෙනි එකේ වැරද්ද හොයාගන්න. පේනවද තුන්වෙනි එකේ select එක ඇතුලේ and එක පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරන්න බෑ එහෙම. ඒ නිසා මේක වැරදි. හතරවෙනි එකේ දැන් හතරවෙනි එකට එන්න කලින් පස්වෙනි එක ගැන බැලුවොත් පස්වෙනි එකෙත් වැරද්ද පේනවා මේ. and මෙතන and එකක් පාවිච්චි කරලා තියෙනවා. ආයි මෙතන and එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ පහත් උත්තරේ වැරදි. මොකද select එකේවත් from එකේවත් and පාවිච්චි කරන්න බෑ. හතරවෙනි එකට හරි උත්තරේ එන්න හේතුව තමයි ඒක හරියටම references දීලා තියෙනවා. student table එකේ student number එක ගන්න. එතකොට student ගෙන් student number එක. එතකොට හතරවෙනි එකට අදාළව තෝරන්නේ මෙන්න මෙයා තෝරනවා. ඊළඟට කියලා තියෙනවා කමා එකක් දාලා course marks.marks. course mark එකෙන් marks තෝරගන්න. right ඊළඟට from student course mark අදාළ table දෙකේ නම් දෙක කියලා තියෙනවා. ඊට පස්සේ where student number.std number equal course marks.std number. common column එක කියලා තියෙනවා. std number එක තමයි common column එක. පැහැදිලිද? ළමයි හතර උත්තරේ එන්න හේතුව හරි right හොඳයි එහෙනම් අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු. දැන් එතකොට SQL ඉවරයි right DBMS පාඩම ඉවරයි. ලබන සතියේ අපිට Python පාඩමට මුලපිරීමක් ගන්න පුළුවන්. Python වල මුලින්ම අපිට තියෙන්නේ program එක design කරගන්න. right ඒතර design කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා flow chart සහ pseudocode කියන ආකාර දෙක. ඒක අපි කරන්න පටන් ගමු. අනිත් අයට පණිවිඩය දෙන්න අලුත් පාඩමක් පටන් ගන්නවා කියන එක. right physical class එක ළමයි ලබන සතියේ පටන් ගන්නවද කියන එක මම confirm කරන්නම්. තාම අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ දෙවෙනි සතියේ සිට ඉස්සරහට යන්න කියලා. ඒක නිසා දැනට තියෙන තත්ත්වත් එක්කත් පොඩ්ඩක් ප්‍රමාද වෙලා පටන් ගන්නට කමක් නැහැ කියලා වගේ මතයක තමයි මම ඉන්නේ. මොකද මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක තාම හොඳයි කිව්වට හොඳටම හොඳ නැහැ කියන එක පේන්නම තියෙනවා. right ඒක නිසා අපි ඒක හොඳට හිතලා බලලා ඒ තීරණය ගමු. ලබන සතියේ කොහොමත් online ම connect වෙන්න. right යාළුවන්ට පණිවිඩය දෙන්න. අලුත් පාඩම පටන් ගන්නවා ඒක නිසා connect වෙන්න කියන එක. right හරි ගිහින් එන්න එහෙනම් මම මෙතනින් අතර session එක නතර කරනවා. thank you very much. Thank you sir. හරි පුතේ thank you.